රසවින්දනයේ සම්බන්ධයෙන් අපි කර සාකච්ඡාව අපි සමාලෝචනයක් කරමු. දැන් මම මුලින්ම කිව්වේ ලකුණු 12ක අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා රසවින්දනයක් සැපයීම. මේකෙදී අපිට කවිපන්තියක් මුද්‍රණය කරපු කවිපන්තිය පේපර් එකේ දෙනවා. මේ කවිපන්තිය අරගෙන අපි පැහැදිලි කරන්න ඕනි කවිය රසවත් ඌයේ කෙසේද කියන එක. මාර්කින් ස්කීම් සියල්ලම උත්තර පරීක්ෂා කළොත් මේක තමයි අවසාන නිගමනය. එතකොට මේ රසවින්දනයක් සපයන්න කියන එක මගින් අපේක්ෂා කරලා තියෙන්නේ විචාරාත්මක විශ්ලේෂණයක්. විචාරාත්මක විශ්ලේෂණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගැන අවධානය යොමු කරලා අපි කවිපන්ති විශ්ලේෂණය කරනකොට කවිපන්තියක ව්‍යුහය විශ්ලේෂණය කරලා පෙන්වන්න අපිට සිද්ධ වෙනවා. එතෙන්දී කාව්‍ය අංග ගැන අපේ අවධානය යොමු වෙන්න ඕනේ. ඒ වගේ කරුණු කීපයක් අපි ගත්තා. අත්දැකීම වඩා හොඳ අපි එකට අනුභූතිය කියන යෙදුම පාවිච්චි කරනවා නම් අත්දැකීම භාෂාව ආකෘතිය ඊළඟට අපි ගත්තේ කාව්‍යාලංකාර දෘෂ්ටි කෝණය ඊළඟට දෘෂ්ටිය ඖචිත්‍ය සාධාරණීකරණය මේ කරුණු ටික අපි ගත්තා. අත්දැකීම භාෂාව ආකෘතිය කාව්‍යාලංකාර දෘෂ්ටි කෝණය දෘෂ්ටිය ඖචිත්‍ය සාධාරණීකරණය. මෙතෙන්දී මේ කරුණ වලට අපි එක එක විදිහට තමයි ප්‍රතිචාර දැක්ුවේ. මේ අත්දැකීම පැහැදිලි කළා. ඊළඟට මේ භාෂාව පැහැදිලි කළා. ඊළඟට මේ ආකෘතිය මේ කාව්‍යාලංකාර මේ දෘෂ්ටි කෝණය කියන ඒවා ඇයි කවියා භාවිත කළේ මොන ප්‍රයෝජනයක් සඳහාද කියන එක කිව්වා. ඊළඟට දෘෂ්ටිය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කළා. ඊළඟට ඖචිත්‍ය කියන එක දැන් මේ තමයි රසවින්දනයේ ලේඛනය. ඊළඟට ඖචිත්‍ය කියන එක අපි මේ සියලු මංග උපයෝගී කරගෙන නැවත පැහැදිලි කිරීමක් කළා. ඊළඟට සාධාරණීකරණය කියන එක අපි තහවුරු කළා. මේක තමයි සාමාන්‍ය රසවින්දනයක ලේඛනයට එන කොටස. අපි මේ ටික තමයි මෙතෙක් සාකච්ඡා කළේ. ඒතර මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපි කියනවා කවියා උත්සාහ කළා රසිකයා තුළ මානසික ඇසක් මානසික කනක් මානසික ශරීරයක් යන ආදී වශයෙන් අප පාවිච්චි කළ වචනය මානසික ඉන්ද්‍රිය පද්ධතියක් නිර්මාණය කිරීම. ඔන්න කවියා මේ සියල්ලම කළේ මානසික ඇසක් මානසික කනක් මානසික ශරීරයක් කියන ඉන්ද්‍රිය පද්ධතිය රසිකයා තුළ අලුතින් නිර්මාණය කරන්න. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය තමයි කවියා දුටු දේ දැකීම. හරිද? කවියා ඇසූ දේ ඇසීම. කවියා විඳි දේ විඳීම. එතකොට මේ ක්‍රියාවලිය අවසාන වෙනකොට කවියා දැක්ක දේ දකින, කවිය ඇහුව දේ අහන, කවියා විඳ දේ විඳින තව කෙනෙක් ඉන්නවා.
අන්න ඒ කෙනාට අපි කියනවා සහෘදයා කියලා. ඇයි සහෘදයා කියලා කියන්නේ? සහෘද සමාන හදවතක් ඇත්තා. කාට සමාන හදවතක්ද? කවියාට සමාන හදවතක්. එතන මෙන්න මේ ක්‍රියාවලිය දක්වා රසිකයාව වර්ධනය කරන්න සමත් වුණා නම් අපි නිගමනය කරනවා ඒ කවිය සාර්ථක කවියක් කියලා. එතන අපේ නිගමනය වෙන්නේ කවියට පුළුවන් වුණාද Taman තෝරගත්ත අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරන්න. එතකොට ඒ පොදු අත්දැකීම කියන එකටම අපි පාවිච්චි කළා තව වචනයක්. පොදු අත්දැකීම කියන එකට අපි පාවිච්චි කළා සහානුභූතිය කියන වචනේ. එතකොට අපි දැන් මේ කරපු සාකච්ඡාව තුළ රසවින්දනයකට අදාළ ව්‍යුහය පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි කළේ. ඒ සමස්ත සටහනම තමයි මේ අපේ සාකච්ඡාවට බඳුන් වෙච්ච සියලු කරුණු වල සංක්ෂිප්ත සටහන තමයි මේ තියෙන්නේ. එතකොට මේවා කොහොමද ප්‍රායෝගිකව කවිපන්තියක් අනුසාරයෙන් සාකච්ඡා කරන්න කියන එක ඊළඟ පාඩමේදී අපි උදාහරණ සහිතව විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි ඊළඟ අවධානය යොමු කරමු අපේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ එක කොටසකට. ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්ය නෑ, තෝරගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 15 ප්‍රශ්නය. ඒක ඔබ අතර ප්‍රසිද්ධ වාක්‍ය ප්‍රශ්නය කියලා. වාක්‍ය 15ක් දෙනවා. ඒකට එක ලකුණ බැගින් ලකුණු 15ක් හිමි වෙනවා. එතන මේකේ තියෙන විශේෂ වාසිය තමයි මේ ලකුණු 15 පිළිතුරු බලන කෙනාගේ යම් අභිමතයක් පරිදි වෙනස් වෙන්න බෑ. දැන් රචනාවක වගේ ලකුණු වල යම් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් බලන කෙනාට අනුව. මේක වෙනස් වෙන්න බෑ. නිසා මේ වගේ ප්‍රශ්නයක් තෝරගන්න එක ඔයගලට ප්‍රයෝජනයි විභාගයේදී උපරිම ලකුණු සංඛ්‍යාවකට යන්න. මේකේ ව්‍යුහය හැදිලා තියෙන්නේ කොටස් තුනකින්. එකක් තමයි සදොස් නිදොස් වාක්‍ය තෝරන්න. සදොස් හෝ නිදොස් වාක්‍ය තෝරන්න. ඊළඟට කර්මකාරකයට හැරවීම. ඊළඟට වරහන් තුලින් තෝරන්න. නිවැරදි පදය වරහන් තුලින් තේරෙයි. එතකොට මේ දෙකම අයිති වෙන්නේ එක කොටසකට. මේ දෙකම අයිති වෙන්නේ විශේෂ වාක්‍ය රීති කියන කොටසට. හරිද? මේ දෙක අයිති වෙන්නේ විශේෂ වාක්‍ය රීති වලට. වාක්‍ය රීති වලට. මේක කර්මකාරක වාක්‍ය. එතකොට මේ 10ට මේ ලකුණු 10ම ලබා ගන්න එක સિદ્ધාන්තයක්, මෙන්න මේක ලබා ගන්න තවත් સિદ્ધාන්තයක් ඉගෙන ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපේ වාක්‍ය සමස්ත වාක්‍ය ටික ගත්තොත් ඒවා කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වර්ග දෙක තමයි ඔයාට මේ ප්‍රශ්නේ සකස් කරද්දී විභාග ප්‍රශ්න සැකසීම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අද අපි මේ වාක්‍ය රීති ඉගෙන ගන්න යනකොට විශේෂයෙන් දැනගෙන සිටිය යුතු කරුණු කීපයක් කෙරෙහි අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී විශේෂයෙන් කර්මකාරක වාක්‍ය පිළිබඳවත් සමස්ත වාක්‍ය රීති පිළිබඳවත් අවශ්‍ය වෙන පදනම් දැනුමේ යම්කිසි ගැටලු කීපයක් තියෙනවා. ඒ නිසා මේ පදනම් දැනුමට සම්බන්ධ දේවල් කීපයක් අපි සාකච්ඡාවට බඳුන් කරන එක සුදුසුයි කියලා හිතනවා. ඒ කියන්නේ පාඩමේ ආරම්භක අවස්ථාවක් වගේ. දැන් අපි දන්නවා වචනයක කොටස් දෙකක් තියෙනවා. රූපය හා ඒ රූපයට සම්බන්ධ අර්ථය. එතකොට ව්‍යාකරණය ඉගෙන ගැනීමේදී අපි සාම්ප්‍රදායිකව හුරු වෙලා ඉන්නේ අර්ථය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. දැන් ව්‍යාකරණ අධ්‍යයනයේදී අර්ථය කෙරෙහි අවධානයක් යොමු කරලා රූපය කෙරෙහි අවධානයක් යොමු කරනවා. අපේ සාම්ප්‍රදායික ව්‍යාකරණ අධ්‍යයනය තුළ වැඩිපුර සිද්ධ වෙන්නේ
අර්ථය කෙරෙහි අවධානයක් යොමු කිරීම. එතන මං ඔබට අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා රූපය කෙරෙහි අවධානය යොමු කිරීමට හුරු වීම මගින් වාක්‍ය රීති නිවැරදිව සම්පාදනය කරන්න අපට ව්‍යාකරණමය දැනුම රැස් කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම මේක විද්‍යාත්මකයි මේකට වඩා. දැන් උදාහරණයක් හැටියට සංස්යාර්ථයේ වාක්‍යයක් ගත්තොත් දැන් ඔන්න සංස්යාර්ථයේ වාක්‍යයක් උගන්වන්න ගියොත් සාම්ප්‍රදායික ගුරුවරයෙක් බොහෝ වෙලාවට පැහැදිලි කරනවා පැහැදිලි කිරීම කළා උදාහරණ වාක්‍යයක් දෙනවා. දරුවන් පාඩම් කරති දෙමාපියෝ සිතති. එතකොට ළමයාට තේරෙනවා. ළමයාට තේරුනේ මොකක්ද? දරුවෝ කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලෝ පාඩම් කරනවා කියලා දෙමාපියෝ කියන අය හිතනවා කියලා තේරුණා. ඒ අනුව එයා තේරුම් ගත්තේ අර්ථය. එතකොට ඒ ගුරුවරු මොකද කරන්නේ? ඒ වගේ තවත් වාක්‍ය කීපයක් ඒ ශිෂ්‍යයන්ට දෙනවා. හැබැයි ඒක නෙමෙයි වාක්‍යයේ ව්‍යුහය අධ්‍යයනය කරනවා කියලා කියන්නේ. අපි අවධානය යොමු කරන්නේ ඒ වාක්‍යයේ රූපීය ලක්ෂණ වෙත. දැන් වාක්‍යයක අන්තර්ලීන වශයෙන් පවතින. අන්තර්ලීන කියලා කියන්නේ අභ්‍යන්තරේ මත පිටට නොපෙනෙන රටාවක් තියෙනවා. ඒ අනුව ඒ රටාව තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්න අපේක්ෂා කරන්නේ. හරිද? එතකොට අර්ථය කෙරෙහි අපේ තියෙන සාමාන්‍ය දැනුමත් අපි පාවිච්චි කරනවා රූපය කෙරෙහි අපි අවධානය යොමු කරලා වාක්‍ය රටාව හඳුනා ගන්නවා. මෙතනදී විශේෂයෙන් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ රටාව අඳුන ගන්න රූපේ පදනම් කරගත්තාම අපිට ප්‍රත්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් අපි පොඩි අභ්‍යාසයක් විදිහට බලමු. ඔන්න අපි නාම වචන කීපයක් දුන්නා කියලා හිතන්න. නාම වචන කීපයක් දුන්නා. මිනිස්සු මිනිස්සු කර්මාන්ත ශාලා වෝ තාරකාවන් ගවයෝ ගායකයන්. දැන් මේ වචනවල ප්‍රාණවාචී අප්‍රාණවාචී පද වෙන් කරන්න කියලා කිව්වොත් දැන් මේ වීඩියෝ වැඩසටහන බලන කෙනෙක් හිතින් මේක හදාගන්න. එහෙම හැදුවාම ප්‍රාණවාචී අප්‍රාණවාචී අපි ප්‍රාණවාචී වලට ධන ලකුණ දාමු අප්‍රාණවාචී වලට ඍණ ලකුණ දාමු. එතකොට මේක ප්‍රාණවාචී කියලා ඉක්මනින් නම් කරනවා. මේකත් ප්‍රාණවාචී කියලා නම් කරනවා. මේකත් ප්‍රාණවාචී කියලා බොහෝ විට නම් කරනවා. එතකොට සෑම විටම වගේ මේක ප්‍රාණවාචී නෙමෙයි අප්‍රාණවාචී කියලා නම් කරන වැඩි. මම ලැබලා තියෙන අත්දැකීම් අනුව තාරකාවන් අප්‍රාණවාචී කියලා නම් කරන එක වැඩි. එතකොට අපි ප්‍රාණවාචී අප්‍රාණවාචී බව තීරණය කරලා තියෙන්නේ පණ කියන සංකල්පය අනුවයි. ඒ අනුව ජීව විද්‍යාත්මකවයි. හැබැයි අපි ඒකද කරන්න ඕනි භාෂාව ඉගෙන ගනිද්දි. භාෂාව ඉගෙන ගනිද්දි හැරෙන්න ප්‍රත්‍ය දෙසට. දැන් පණ ගැන හිතුවොත් දැන් මේකට පණ නැහැනේ මේකට දැන් සමහර ළමයි තර්කත් කරනවා. හරි මේකේ යොදලා තියෙන ප්‍රත්‍ය සහ මේකේ යොදලා තියෙන ප්‍රත්‍ය අපි යොදන්නේ ප්‍රාණවාචී නාම ගණයට. ඒ අනුව භාෂාවේදී ප්‍රාණවාචී කියලා කිව්වේ පණ කියන අර්ථයෙන්ම නෙමෙයි අපට ඕනනම් පුළුවනි ප්‍රත්‍ය පාවිච්චි කළා ඒ පද ප්‍රාණවාචී පද බවට පත් කරන්න. එතකොට මෙතන තියෙන සියලුම පද ප්‍රාණවාචී. අපි බැරිලා හිතුවනම් මේක අප්‍රාණවාචී කියලා මේක අප්‍රාණවාචී කියලා ඒ හිතපු සිතුවිල්ලේ වරද එන්නේ අවසාන ආඛ්‍යාතේ. ඇයිද කියනවා නම් අප්‍රාණවාචී පදවල ආඛ්‍යාතේ ඒක වචනයි. හැබැයි කර්මාන්ත ශාලාවෝ අපිට ඒක වචනෙන් අවසන් කරන්න බෑ. පැහැදිලි? එතකොට මේ වගේ සුළු දේවල් අපි හිතන්නෝනේ අපි ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදය ගැන උගන්වන්න ගත්තාම සමහර විද්‍යාර්ථීන් කෝපයටපත් වෙනවා. අපි වැනි ශ්‍රේෂ්ඨ පඬිවරුන්ට ප්‍රාණවාචී අප්‍රාණවාචී උගන්වන්න ඕනේ නැහැ කියලා. හැබැයි
මේ අපි හිතන අර්ථය නෙමෙයි එතන තිබිලා තියෙන්නේ. ඒ වගේම ඒක වචන බහුවචන ගැනත් බලන්න. දැන් ඒක වචන බහුවචන පද වෙන් කරන්න කියලා අපි දෙමු වචන කීපයක්. දැන් කුරුල්ලෝ, සරච්චන්ද්‍රයෝ, මාටින් වික්‍රමසිංහයන්, මාටින් වික්‍රමසිංහයන් මෙහිම දුන්නාම ඒක වචන බහුවචන වෙන් කිරීමේදී මෙන්න මේ වචන දෙක ඒක වචන කියලා හිතන අය වැඩි. මේ දෙක ඒක වචන කියලා හිතලා මේ පැත්තෙන් ආඛ්‍යාතය තියද්දී බහුවචන ආඛ්‍යාතයක් සමහර අය තියෙනවා මේක ගෞරවාර්ථ කියලා හිතලා. මේක ගෞරවාර්ථ කියලා මේක කොහොමවත් හිතන්නේ අනුක්ත කරලා තියෙනවා නම් මේක ඒක වචනමයි කියලා හිතන්නේ. එතකොට අපි වචන ભેදයක් මෙතන බලලා තියෙන්නේ මොනවා අනුවද? වචන ભેදයක් බලලා තියෙන්නේ සංඛ්‍යාව අනුව. අතන ප්‍රාණවාචී අප්‍රාණවාචී බැලුවේ පණ අනුව, මෙතන වචන ભેදේ බලලා තියෙන්නේ සංඛ්‍යාව අනුව. සංඛ්‍යාව අනුව බලද්දිත් අපි මොනවා ගැනද අවධානය යොමු කරලා නැත්තේ? ප්‍රත්‍ය ගැන අවධානය යොමු කරලා නැහැ. ප්‍රත්‍ය මගින් පුළුවනි ඒක වචන පදවලට බහුවචන රූපයක් දෙන්න. ඒක වචන පදවලට බහුවචන රූපයක් දෙන්න පුළුවන්. මේ දීලා තියෙන්නේ. එතකොට දැන් මේක සමස්ත පදේම ගෞරවාර්ථ කියලා විතරක් මත තියාගන්න එපා. ඒ මොකද කියලා වුවාම සමහර ගුරුවරු කියනවා ඕ ප්‍රත්‍ය එකතු කරාම ගෞරවාර්ථයි කියලා. එහෙනම් සරච්චන්ද්‍ර ඕ සරච්චන්ද්‍රයෝ ගෞරවාර්ථයි නම් ඕ ප්‍රත්‍ය දැම්මාම බලු ඕ බල්ලෝ ගෞරවාර්ථෙන්නේ. ඒ නිසා ඒක අපි ඒ වෙලාවට ගැලපෙන්න හදාගත්ත උත්තරයක් විතරයි. ඊට වඩා හොඳ නැද්ද? අපි පුරුදු වෙනවා නම් ප්‍රත්‍ය දිහා බලලා වචනේ සප්‍රාණික අප්‍රාණික බව හෝ ඒක වචන බහුවචන බව හෝ තීරණය කරන්න. එතකොට කර්මකාරක වාක්‍ය හදද්දී අවසාන ආඛ්‍යාතයේ වර්ධින්න තියෙන සම්භාවිතාව ඊටාම අඩුයි. ඒක වර්ධින්න තියෙන ඉඩ තමයි තැන් තමයි මම මේ කියාගෙන මතක් කරගෙන යන්නේ. එතකොට අපි දැන් දැක්කා ප්‍රාණවාචී අප්‍රාණවාචී බව ගැන, ඒක වචන බහුවචන ගැන අපි තුල යම් ආකාරයක ගැටළු සාගත තැන් මතුවෙන්න පුළුවන්. අපි හුදෙක් අර්ථය ගැන විතරක් හිතුවොත් ප්‍රත්‍යය ගැන හිතන්නේ නැතුව. ඒ අනුව ව්‍යාකරණ අධ්‍යයනයේදී මේ වචනවල ප්‍රත්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්. ඒ කෙරෙහි අවධානය යොමු කිරීම බොහෝ විට සිදු වෙන්නේ ඊටාම කලාතුරකින්. මොකද අපි දන්න අර්ථය අපි ගන්නවා. මහවැලි ගංගාවෝ කිව්වම මහවැලි ගඟ එකයි කියලා අපි හිතනවා. හැබැයි මහවැලි ගංගාවෝ වෙනකොට අපි මේ වචනයට විපර්යාසයක් කළා තියෙනවා. ඒ විපර්යාසය කලේ ප්‍රත්‍ය මගින්. ඒ ප්‍රත්‍ය නිසා ඒ වචනේ තිබිච්ච අප්‍රාණිකත්වයේ සහ ඒක වචන ලක්ෂණය වෙනස් වෙලා සප්‍රාණික සහ බහුවචන කියන ලක්ෂණේ බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රාණවාචී අප්‍රාණවාචී යදෙන්නේ පණ අනුව නෙමෙයි ප්‍රත්‍ය අනුවයි භාෂාව තුල. ඒක වචන බහුවචන යදෙන්නේ සංඛ්‍යාව අනුව නෙමෙයි භාෂාව තුල හැදෙන්නේ ප්‍රත්‍ය අනුවයි. ලිංග ભેදේ උනත් ප්‍රත්‍ය අනුවයි තීරණය වෙන්නේ. ඒ නිසා ප්‍රත්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම මගින් වචනය නිසි පරිදි හඳුනා ගැනීම ව්‍යාකරණ රීති අධ්‍යයනයේදී අනිවාර්යයෙන්ම කළ යුතු වැදගත් දෙයක්. ඒ විදිහට අපි වචනේ ස්වરૂපය වචනේ හරියට හඳුනාගත්තේ නැත්නම් අපිට ඒ වචනයට අදාළ රටාව හඳුනා ගැනීමට බාධාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දැන් සාකච්ඡා කර කරුණු නැවත සමාලෝචනය කළොත් මම මෙතෙක් කියලා කිව්වේ සාමාන්‍යයෙන් අපි අපේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා දැන් භාෂාව පාවිච්චි කරන කොටස් දෙකක් අපි හිතමු. දැන් මේ ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්. මේ ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්. හරිද? මේ ඉන්නේ ව්‍යාකරණ අධ්‍යයනය කරන කෙනෙක්. එතකොට සාමාන්‍ය පුද්ගලයා භාෂාව පාවිච්චි කරන අර්ථයයි ව්‍යාකරණ අධ්‍යයනයකදී ඔහු පාවිච්චි කරන අර්ථය අතර පරතරයක් තියෙනවා. උදාහරණයක් හැටියට මිනිස්සු කිව්වහම මෙයාට රූපයක් ඇඳෙනවා. යම් පුද්ගල කොටස් මිනිස්සු. හරි? හැබැයි මිනිස්සු කිව්වහම මෙයාටත් ඒකම ඇඳිලා බෑ. එයාට මතක් වෙන්න ඕනේ මේක උත්තම පුරුෂයි, මේක බහුවචනයි, මේක ප්‍රාණවාචී, මේක උක්තයි. ඒ අනුව මෙයා බලන්නේ එහෙම. දැන් අපි සරල උදාහරණයක් කිව්වොත් ඔන්න
හොරෙක් ආව ගෙට. දැන් සාමාන්‍ය කෙනෙක්ට පේනවා සාමාන්‍ය කෙනෙක් කියන අන්න හොරෙක්. හොරෙක් කියන වචනේ විශ්ලේෂණය කරන්න පුළුවන් මෙයාට ප්‍රථම පුරුෂයි ප්‍රාණවාචී අනියමාර්ථයි උක්තයි. ඒ අනුව හොරෙක් කියලා කිව්වා මෙයාට එන අදහස තමයි ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී අනියමාර්ථ උක්ත පදයක්. ඒක වචනයි. ඒක වචන උක්ත පදයක්. එතකොට මේ දැනුම එයා ක්‍රියාත්මක කරන්නේ වාක්‍ය නිර්මාණයේදී. ඒකයි මම මේ කියන්නේ. දැන් ගෙදරට හොරෙක් පැන්නාම ඔන්න පුතා දැක්ක ගෙදරට හොරෙක් පැන්නා දුව දැක්කා. තාත්තට කියනවා තාත්තා අන්න ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී අනියමාර්ථ උක්ත ඒක වචනයක් කාමරේට ආව මම දැක්කා කියලා. ඒක ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික තලයේදී එයාට හොරෙක් කියලා ඒ රූපයත් එක්ක රූපේම වාගත්තට කමක් නෑ. හැබැයි ව්‍යාකරණ අධ්‍යයනයේදී එතන නතර වුණොත් මේකට ගැලපෙන ආඛ්‍යාතය සොයන්න බැරි වෙනවා. ඒ නිසා ව්‍යාකරණ අධ්‍යයනය කරන වෙලාවේදී ඒ වචනවල තියෙන ව්‍යාකරණමය අර්ථය කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා කියන එකයි මම මේ පැහැදිලි කළේ. සමාජ අර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නෑ ව්‍යාකරණ අධ්‍යයනයේදී. ව්‍යාකරණමය අර්ථ කෙරෙහි අවධානය යොමු කළේ නැත්නම් ඒ වචනවලට අපිට තියෙන සාමාන්‍ය අර්ථය මගින් අපි වාක්‍ය නිර්මාණය කරලා ඒක සාවද්‍ය වාක්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. හොඳයි. එතකොට එහෙමනම් අපි දැන් මේ කතා කරපු කරුණ කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය නිර්මාණය කිරීමේදී කියන එක අපි සාකච්ඡා කරමු. එක උදාහරණයක් මගින්. දැන් වාක්‍යයක් තියෙනවා කියලා අපි හිතමු මෙහෙම. මම ගායකයෙක් වෙමි. අන්න බලන්න. මම ගායකයෙක් වෙමි. එතකොට දැන් මේ වාක්‍ය නිවැරදි වාක්‍යයක් කියන්නේ ඇයි අපි පොදුවේ සමාජයේ සම්මතයක් විදිහට පිළිගත්ත නිසා. රූපයක් ඇඳලා බලන්න. මේ ඉන්නේ මම ගායකයෙක් එක්කෙනයි. මම ගායකයෙක් වෙමි. එතකොට බහුලව මේ වාක්‍ය හැමතැනම යෙදෙන නිසා සමහර අය රීති හදනවා මම කිව්වොත් මී අපි කිව්වොත් මූ ඔය විදිහට. එතන මේ දැනුම අරගෙන උසස් පෙළට එනවා. ආවම ඔයාට පේපර් එකට හම්බ වෙනවා මම ගායකයෙක් දැන් මොකද කරන්නේ? එතකොට එයාට hina යනවා මම ගායකයෙක් කියන එක හරියන්නේ මම කිව්වොත් මී කියන්නේ කියලායි අපිට කියලා තියෙන්නේ. ඒ අනුව මම ගායකයෙක් වෙමි කියලා එයා හදනවා. හැබැයි එයාගේ උත්තරේ වැරදි. ඇයි උත්තරේ වැරදි කියන එකට අපි දැන්ට පාවිච්චි කරපු අර කරුණුත් එක්ක සාකච්ඡාවක් කරලා බලමු. දැන් මම ගායකයෙක් තව විදිහකින් කියනවා නම් මම ගායකයෙක්ද මම ගායකයෙක් ලු මම ගායකයෙක් ල මම ගායකයෙක් මොකුත් නැතුව අවසන් කරන්න පුළුවන්. දැන් මේ සියල්ලම සිද්ධ වුණේ මේ තමයි මේක එක වාක්‍ය රටාවක්. මේ වාක්‍ය රටාවක්. මේකම දාලා බලන්න අපි කියන එකට. අපි එතකොට ගායකයෙක් කියන්න පුළුවන්ද? බෑ. අපි බහුවචනයි නම් ගායකයෝ. අපි ගායකයෝ වෙමු. අපි ගායකයෝය. අපි ගායකයෝද. අපි ගායකයෝ ලු. අපි ගායකයෝ ල. අපි ගායකයෝ. ඊළඟට මෙතෙන් දාලා බලන්න තෝ ගායකයෙක් වෙහි. තෝ ගායකයෙක්ය. තෝ ගායකයෙක්ද.
තෝ ගායකයෙක් ලු තෝ ගායකයෙක් ල තෝ ගායකයෙක්. දැන් එකමනේ තිබිලා තියෙන අපි ඒ කියන්නේ මේ රටා ටික නෙමෙයිනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි මේ ටික එක එක තැන් වලට දාලා ඉගෙන ගන්නවා. තොපි ගායකයෝ වෙහු තොපි ගායකයෝ ය තොපි ගායකයෝ ද තොපි ගායකයෝ ලු තොපි ගායකයෝ ල තොපි ගායකයෝ. ඔහු ගායකයෙක් වෙයි ඔහු ගායකයෙක් ය ඔහු ගායකයෙක් ද ඔහු ගායකයෙක් ලු ඔහු ගායකයෙක් ල ඔහු ගායකයෙක්. ඔහු ගායකයෝ වෙති ඔහු ගායකයෝ ය ඔහු ගායකයෝ ද ඔහු ගායකයෝ ලු ඔහු ගායකයෝ ල ඔහු ගායකයෝ. දැන් බලන්න අපි දැන් වාක්‍ය ඉගෙන ගත්තනේ දැන් 1 2 3 4 5 6ක්. එතන 6යි අපි වාක්‍ය 60 ගානක් දැන් කිව්වනේ. 40ක් විතර කිව්වා. එතකොට අපි වාක්‍ය 40ක් ඇත්තනම කිව්වද? නෑ. අපි කිව්වේ එක රටාවයි. මම කියන්නේ අන්න ඒකයි. අපි දැන් වාක්‍ය ඉගෙන ගන්නවා කියලා විශාල පොත් ගණන් වල වාක්‍ය ලියනවනේ. ඒක නෙමෙයි සිස්ටම් එක. අපි වාක්‍ය රටාව ඉගෙන ගන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා පෙළ පොත්වලත් ජාතික අධ්‍යාපන ආයතනයේ සමහරවිට හදන පොත්වලත් මේවා ඔක්කොම එක එක තැන් වලට ගොඩ ගහලා තියෙනවා. මේක දිත්තකත්ව දිත්තෝක්ත වාක්‍ය කියනවා, මේක ආඛ්‍යාත පූර්ණයක් නොයෙදෙන අවස්ථා කියනවා, මේක උත්තම පුරුෂයට උදාහරණ විදිහට දානවා. ඉතින් මේ ටික අපිට ගොනු කරන්න පුළුවන් එක රටාවකට අයිති වාක්‍ය එක තැනකට. ඒ වුණත් අපේ භාෂාවේ තියෙන ඊටාම සීමිත රටා කිහිපයක් විතරයි. පැහැදිලි? එතකොට දැන් මෙතන අපිට මේකෙන් හදන්න පුළුවන් විශාල වාක්‍ය සංඛ්‍යාවක් තියෙනවා. ගුණපාල ගායකයෙක් වෙයි. ගුණපාල ගායකයෙක් ය. ගුණපාල ගායකයෙක්ද ගුණපාල ගායකයෙක් ලු ගුණපාල ගායකයෙක් ල ගුණපාල ගායකයෙක්. පැහැදිලි? ඉතින් දැන් ඔයාලට දන්න ඕන තරම් නම් දාන්න පුළුවන්. ඊළඟට මෙතෙන් කණ්ඩායම ඒ විදිහට ගත්තොත් මේ රටාව පාවිච්චි කරලා වාක්‍ය දහස් ගාණක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ වාක්‍ය දහස් ගාණද මේ රටාවද? දැන් සිංහල විෂයත් එක්ක සමහර අය අමනාප වෙලා ඉන්නේ අර වාක්‍ය 10 උගන්වනවා. මේ රටා ටික උගන්වන්න පටන් ගන්න. දැන් මං හිතපු කරුණ මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මම මෙතෙන්ට ආවේ ප්‍රත්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් භාෂාව දිහා අපි වෙනස් විදිහකට බලමු කියන යෝජනාවත් එක්ක. එතකොට දැන් අපි මේකේ අර්ථය නෙමෙයි මම ගායකයෙක් වෙමි කියන අර්ථය නෙමෙයි අපි මේ බැලුවේ. මම ගායකයෙක් කියන අර්ථය නෙමෙයි බැලුවේ. අපි බැලුවේ මේ පද යොදලා තියෙන රටාව. ඒ රටාවට මම අයින් කරලා අපි දාන්න පුළුවන්. අපි දානකොට මේක වෙනස් වෙනවා. එයා පැත්ත වෙනස් වෙනවා. ඒ අනුව මේ හැම වචනයක්ම අනික් වචනයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන රටාව තමයි වාක්‍ය රීතිය කියලා කියන්නේ. ඒ අනුව එක වාක්‍ය රීතියක් අස්සේ වාක්‍ය විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. පැහැදිලි? එතකොට මේ જાති වාක්‍යයක් බොහෝ වෙලාවට පේපර් එකට දෙනවා. මේක පැටලෙන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ථානයක. බලන්න දැන්. එක උදාහරණයක් අපි බලමු. දැන් රටා වෙනස් වෙන හැටි බලන්න. රටා වෙනස් වෙන හැටි අධ්‍යයනය කරන්න. දැන් මම මේ වාක්‍යෙම ගමු. මම ගායකයෙකු හඳුනමි. දැන් මේ බලන්න මේක රටා දෙකක්. දැන් අතන අපි චිත්‍රය ඇඳලානේ. එතන ඉන්නේ මම. ගායකයෙක් වෙන්නෙත් මම. අපි නම් ගායකයෙ උනේ අපි. ගුණපාල නම් ගායකයෙක් උනේ ගුණපාල. රූපී වශයෙන් එකයි. මෙතෙන් දැයිලා බලන්න. මෙතන ඉන්නවා මේ ඉන්නේ මම. මේ ඉන්නේ මං හම්බෙන්න යන ගායකයා. මේ තියෙන්නේ මම කරපු මම දන්න මේ පදේ ආඛ්‍යාත. එතකොට මෙතන උක්තේ සහ ආඛ්‍යාතයේ වශයෙන් එකක් සම්බන්ධ වෙනවා. ඒ අතර වෙනත් පදයක් තියෙනවා. එතන මේක රටා දෙකක්. එතන මේ රටාව පිළිබඳව මතකයෙන් මේ රටාව හදන්න ගොඩක් අය උත්සාහ කරනවා මම ගායකයෙකු වෙමි කියලා දානවා.
එතන අපි රූපයක් පිළිබඳව අවධානය යොමු කළා නම් රූපී වශයෙන් හිතුවා නම් එකක් වචනවල රූපය අනිත් එක අර්ථයට අදාළ රූපය හිතුවා නම් අපිට මේ වාක්‍ය දෙකේ වෙනස අඳුන ගන්න පුළුවන්. එතන අපි ගායකයන් හඳුනමු. මෙතන කොටස් දෙකක් එකතු වෙනවා. කණ්ඩායම් දෙකක් එකතු වෙනවා. ඒ කණ්ඩායම් දෙකෙන් ක්‍රියාවට සම්බන්ධ නොවන ක්‍රියාවට යටත් වෙන අය මෙතන අනුක්ත වෙලා තියෙනවා. එතන අපි වාක්‍ය රටා ටික අධ්‍යයනය කරනකොට මේ වගේ ගන්න ඕනි මේ වාක්‍ය රීතිය නිසා පැටලෙන්න ඉඩ තියෙන ඒහා සමානව පේන අනෙක් වාක්‍ය රටාව. එතන මේ දෙක තුලනාත්මකව අධ්‍යයනය කරපුවාම විද්‍යාර්ථීන්ට පුළුවනි මේ දෙකේ වෙනස හඳුන ගන්න. එතන වාක්‍යයක් තවත් වාක්‍යයකින් වෙනස් වෙන්නේ වෙනස් වෙන හේතුව වෙනස තමයි අපි රටා අධ්‍යයනය කියලකින් අදහස් කරන්නේ. නැත්තම් දැන් මේ දෙකම එකක් කියලා හිතෙන්න පුළුවන් බැලූ බැලමන. ඒතර මේ ගැන හිතලා අරක හැදුවත් අරගෙන හිතලා මේක හිතුවත් වරදි. ඒ අනුව සමහර විද්‍යාර්ථීන් මේ මාන දැන් එක වාක්‍යයක මේ වුණා අයි අනික එහෙම වෙන්නේ නැති කියලා. ඒකට හේතුව ඒක වාක්‍ය රටා දෙකක් වීම. පැහැදිලි? එහෙමනම් දැන් අපි කරපු සාකච්ඡාවේදී මම හිතනවා අපි තේරුම් ගත්ත එක දෙයක් තමයි වාක්‍යයක අර්ථය දිහා බලලා අපිට ඒ වාක්‍යයේ තේරුම් අරගෙන වාක්‍ය රීති සම්පාදනය කරනවාට වඩා ඒ වාක්‍යයේ ව්‍යුහය පරීක්ෂා කරලා උක්ත පද අනුක්ත පද ආඛ්‍යාත යෙදෙන රටාව දිහා බලලා ඒ රටාවට අනුගත රීති එක දැනකට ගොනු කර ගැනීම මගින් වාක්‍ය රීති ඊටාම පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් තුලනාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන් කියන එක. එතකොට අපි අනුක්‍රමයෙන් එක එක වාක්‍ය රීති පිළිබඳව අධ්‍යයනය කරමින් මේ පාඩම ඉස්සරහට අරගෙන යමු. එතෙන්දී අපි කර්මකාරක වාක්‍ය එක කොටසක පාඩමක් හැටියට ඉස්සරහදී ගන්නවා. ඊට අමතර වශයෙන් අනිකුත් වාක්‍ය රීති විදියට අපිට පේපර් එකට එන වාක්‍යවල රටා හඳුනා ගැනීම සඳහා අපි ඉදිරි වැඩසටහන් පාවිච්චි කරනවා.